දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. අලුත් Vim Extra Anti Smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 ඔක්තෝබර් 31 සෙනසුරාදා සිරස්තල 20 වෙනි කොවිඩ් මරණය කොළඹින් කොවිඩ් ආසාදිතයන් නිසා ප්‍රධාන පෙළේ කර්මාන්ත ශාලා 3ක් වැසේ පොලිසියේ කොවිඩ් ආසාදිතයන් 78ක් තෙක් ඉහළට රට තුළ ශීඝ්‍රයෙන් පැතිරෙන කොරෝනා වෛරසයේ වෙනසක් ව්‍යාප්තිය ප්‍රබලයි ස්වීඩනය සහ ඩෙන්මාර්කයේ වෛරසයට සමාන බව හෙළිවේ රජයේ රුහල්වල PCR කට්ටල 15000ක් කල් ඉක්ුත් වේ. බලධාරීන්ගේ නොසලකිල්ලෙන් තවත් ආසාදිතයෙකු දින ගණනක සිට නිවසේ. අපි අරන් ගිහලා බෙහෙතක් කියනක් කරලා මේක බෝවුන තහලපාල මිනිස්සුන්ට ඒ මිනිස්සු හෙලෙILLයි වගේ. බස්නාහිර ඇඳිරි නීතිය සඳුදා අවසන් වෙයිද? අද 18 දිනේ ලැබෙන වාර්තාවලට අනුව මෙහි ඉදිරි තත්ත්වය විශ්ලේෂණාත්මකව කටයුතු කර යුතුව තිබෙනවා. බස්නාහිරින් පැන්න අයට නීතිය දැඩිව 454 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබෙනවා. බස්නාහිර වැසියන්ට අවමානයක් වූ බව පළාත් බහර DIG කියයි. මේ පළාතේ ඉන්න පුරවැසියන්ටත් කරපු මේ අවමානයක්. ඇල්කොහොල් අඩංගු hand sanitizer භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanti Nanayakara and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් ලංකාවේ අංකකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමග සජීවීව. මෙරට තුළ ශීඝ්‍රයෙන් පැතිරමින් පවතින කොරෝනා වෛරසය මිට පෙර පැවති වෛරස කාණ්ඩයට වඩා වෙනස් බව අද දෙරන බිග් ෆෝකස් වැඩසටහනේදී පළමු වරට අනාවරණ වුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛරසය සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයකදී අනාවරණය වී ඇත්තේ නව වෛරස කාණ්ඩය ඉතා කෙටි කාලයකින් වැඩි පිරිසක් අතර ව්‍යාප්ත විය හැකි ප්‍රබලතාවයකින් යුක්ත බවයි. එසේම මෙම වෛරස කාණ්ඩය ස්වීඩනය සහ ඩෙන්මාර්කයේ පැතිරමින් පවතින කාණ්ඩයට සමාන බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. The big story. කොරෝනා වෛරසය යනු ආසාදනයෙන් මිනිසුන්ට සහ සතුන්ට රෝගති කළ හැකි වෛරස පවුලක් වන අතර ඊට අයත් COVID-19 රෝගකාරක වෛරසය නම් වූයේ SARS-CoV-2 ලෙසයි. ශ්‍රී ලංකාව තුළ පෙරට වඩා සීග්‍රයෙන් වෛරසය ව්‍යාප්තවීමත් සමග ඒ පිළිබඳව පර්යේෂණ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට බාර දුන්නා. එහි වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දී තිබෙනවා. අද උදේ මට දැනගන්න ලැබුණා නෝ මේ වෛරසය ඉස්සෙල්ල කන්දකාඩු නේවි නැත්තම් ඊට කලින් අපිට හම්බෙච්ච වෛරසය නෙවෙයි වෙන වේරියන්ට් එකක් වෙන ස්ට්‍රේන් එකක් තියෙන්නේ මේකේ විශේෂ දෙයක් තියෙනවා මේක ඊටමත් දරුණු ලෙස අනිත්‍යයට පතුරවන හැකියාවක් තියෙනවා ඒක තමයි ඊටම කෙටි කාලයකින් විශාල පුද්ගලයන් ප්‍රමාණයකට මේක පැතිර වෙන්න හේතුව. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා අනුක ජීව විද්‍යා අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ සහ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර යන මහත්මයාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා. මිනුවන්ගොඩ පෑලියගොඩ ඇතුළු දිවයින පුරා ආසාදිතයන්ගෙන් ලබාගත් ජෛව සාම්පල පරීක්ෂණය සඳහා යොදා ගැනුණා. අපි සාම්පල් 16ක් පරීක්ෂණයට ලක් කරා. 13ක් ඉතාම නිවැරදිව සීක්වන්ස් කරගෙනට හැකියාව ලැබුණා. ඒ 13ේම දැක්කේ එකම කාණ්ඩයට අයත් වන්නේ මේ වෛරස් කාණ්ඩ 13ම තැන් තැන් වලින් ගත්තත් එකම කාණ්ඩයට අයත් වුණේ ඒ B142 කියන ලීනේජ් එකට තමයි අන්තර්ගත වුණේ. මාර්තුවේ ඉඳන් මේ වෙනකොට ලංකාව පුරා විවිධ වෛරස් කාණ්ඩ තිබ්බා. නිල් පාටින් ලකුණු කරලා තියෙන්නේ අපි මීට කලින් අඳුනාගත්ත වෛරස් ප්‍රභේද ශ්‍රී ලංකාවේ. ඒතර ඔබ පේනවා දැනට අපි අඳුනාගත්ත එක තමයි මේ රතු පාට කොටු කරලා තියෙන්නේ. හැබැයි මේ අනිත් ඔක්කොගෙමට වඩා මේක වෙනස්. ඉතින් දැනට මේ පැතිරෙන මේ වෛරස් කාණ්ඩය ලෝකේ වාර්තා වෙලා තියෙනවා ප්‍රධාන වශයෙන් යුරෝපයේ පැතිරෙන කාණ්ඩයට සමානයි කියලා. මේ හා සමාන වෛරස් එකක් දැනට තියෙන්නේ ඩෙන්මාර්කයේ ස්වීඩනයේ කියන රටවල් තමයි ප්‍රධාන වශයෙන් වාර්තා වෙලා තියෙන්නේ. මේක මීට කලින් ලංකාව තුල වාර්තා වෙලත් නැහැ. වෛරල් ලෝඩ් එක වැඩි. ඒකට ඒක ඉක්මනින්
පැතිරෙන්න පුළුවන්. හැබැයි අපිට මේ ප්‍රභේදයෙන් අපිට කියන්න බෑ මේක හැදුනොත් මේකෙන් මිය යන ප්‍රතිශතය වැඩි. ඒ පිළිබඳව අපිට අවබෝධයක් දැනට නැහැ. වෛරස කාණ්ඩය වෙනස්වීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ හැකිතාක් දුරට සෞඛ්‍ය උපදෙස් පිළිබඳමින් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට සහාය වන ලෙසයි. ලංකාවේ වෙනදා පැවතිච්ච කොවිඩ්-19 වෛරස් ප්‍රභේදය වගේ නෙවෙයි මේ වෙලාවේ මේ රටේ තිබෙන වෛරස් ප්‍රභේදය. ඒ නිසා අපේ රටේ ආදරණීය ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා රජයක් විදියට මේ රෝගය ලංකාව තුල මර්ධනය කරන්න ගත හැකි සියලු ක්‍රියාමාර්ග අපි රැගෙන තිබෙනවා, ගනිමින් සිටිනවා. හැබැයි ජනතාවගේ පැත්තෙනුත් නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරලා ඔබේ පැත්තෙනුත් ඔබ මේ සඳහා මේ රෝගය මර්ධනය කර ගැනීමට සහයෝගය ලබා දෙන්න කියලා අපේ ආදරණීය ජනතාවගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව දසදහසේ සීමාව පසු කර යද්දී 20 වෙනි කොවිඩ් ආසාදිත මරණය අද වාර්තා වුණා. මෙලෙස මිය ගොස් තිබුණේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවක්. කොළඹ ජාතික රෝහලේ 47 වන වාට්ටුවේ ප්‍රතිකාර ලැබමින් සිටි 54 හැවිරිදි කාන්තාවක් ඊයේ ජීවිතක්ෂයට පත් වුණා. ඇයගේ PCR පරීක්ෂණ වාර්තාව අද උදෑසන ලැබුණු අතර එමගින් ඇය COVID-19 ආසාදිතයෙකු බව තහවුරු වී තිබෙනවා. ජාතික රෝහලට ඔක්තෝබර් 29 වෙනිදා ඇතුළත් කරන ලද අවුරුදු 54ක් වයස ඇති කොළඹ 12 ප්‍රදේශයේ ජීවත් වන කාන්තාවක් ඊයේ දවස තුල මිය ගොස් තිබෙනවා. ඇයගේ PCR පරීක්ෂණයකින් ඇයට COVID-19 රෝගය ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා. ඇය රෝහලට ඇතුළත් කර තිබුණේ දියවැඩියා රෝගය ඉතාමත් උත්සන්න වීම නිසා වමනය සහ උදරයේ වේදනාවක් සමගයි. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කෙරුණා. මෙම මරණයත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 20ක් දක්වා ඉහළ යන අතර ඉන් අද සිදු වූ මරණයද ඇතුළුව අවසන් මරණ 7 වාර්තා වූයේ දින 10ක් තුරයි. ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 633ක්. ඒ අතරින් 495 දෙනෙකු පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර සෙසු ආසාදිතයන් 138 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයයි. ඊයේ හඳුනාගත් ආසාදිතයන් 633 දෙනා අතරින් 264 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේනොත් 162 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයේනොත් 18 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයේනොත් 17 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයේනොත් හඳුනාගෙන තිබෙනවා. කෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 11 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 5 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 9 දෙනෙකු, මහනුවර සහ මාතල දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 30 දෙනෙකු බැගින් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 2 දෙනෙකු ඒ අතරට අයත්. මාතර, හම්බන්තොට සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් ඊයේ හඳුනා ගැනුණා. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ව්‍යාප්තිය ආරම්භ වී දින 26ක් සම්පූර්ණ වූ ඊයේ දිනේ වන විට කිලිනොච්චිය හැර දිවයින දිස්ත්‍රික්ක 24කම ආසාදිතයන් වාර්තා වනවා. ඒ අතරින් ආසාදිතයින් බහුලවම වාර්තා වන්නේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින්. කළුතර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, කෑගල්ල, මහනුවර, රත්නපුර, අනුරාධපුර යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්වුම් කරනවා. ගම්පහ පළවෙනි රෝගියා මතුවලා සමස්ත ගම්පහ දිස්ත්‍රික්කෙම වහන් දවස් 20 ගාණක් ගියා. කොළඹ පළවෙනි රෝගියා මතුවලා දවස් මෙච්චර ගාණක් ගියා කියලා. දවස් 20 ගණන්ගේ ප්‍රමාදය අර සෝනල් ලොක්ඩවුන් එකට වෙච්ච දවස් ගාණේ ප්‍රමාදයත් එක්ක තමයි මේ දිස්ත්‍රික්කයට මේක ව්‍යාප්ත කරන්න සමහර වෙලාවට අපිට සිද්ධ වෙන්නේ. දිස්ත්‍රික්ක මට්ටමට යම් බලතල ප්‍රමාණයක් දෙන්න, දිස්ත්‍රික් කමිටු වලට යම් බලතල ප්‍රමාණයක් දෙන්න, තමන්ගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රෝගියෙක් හම්බුනොත් මේ ප්‍රදේශ හුදකලා කිරීම ඇතුළු ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් බලතල ප්‍රමාණයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුන්ට දෙන්න. ඔබ කොළඹදී PCR කරලා මාතර යන්න එපා. එතකොට ප්‍රතිඵල එනකොට ඔබ මාතර එහෙටත් රෝගය ව්‍යාප්ත කළා. දෛනිකව ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රවණතාවයට සාපේක්ෂව රජයේ රෝහල්වල PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් පරිදි යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවටද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. වසංගත රෝග විද්‍යාංශයේ පෙන්වලා දෙන විදිහට ලක්ෂයක්වත් මේ වෙලාවේ වෛරල් ට්‍රාන්ස්පෝර්ට් මීඩියම් එක අපි ගාව තියෙනවා. නමුත් මේ මොහොතේ කොටත් අපිට පේන දෙනවා 25000ක් විතර ප්‍රමාණයක් තමයි තියෙනවා කියලා කියන්නේ. ඒතර අපි දකිනවා මුල් ඒරියාව රෝහලේ මේ වෙනකොට PCR මැෂින් එක ක්‍රියාවිරහිත තත්ත්වයට පත් වෙලා. ඒ වගේම එම රෝහල තුලදීම යම් ආකාරයකට PCR පරීක්ෂණ 15000ක් පමණ කරන්න තිබිච්ච කට්ටල කල්ලිකුත් වෙලා තියෙනවා. සමහර පෞද්ගලික රෝහල් වල ඔවුන් දිනකට පරීක්ෂණ 1200ක් විතර කරනවා. ඒතර අපේ ආයතන 24ක් තුල අපිට බැරි වෙලා තියෙනවා 10000ක් කරගන්න. එතකොට ඒකට හේතුව මොකද්ද? ඒ වගේම කරාපිටිය රෝහලේ මේ ලබා දෙන සාම්පල් සංඛ්‍යාව කරගන්න අවශ්‍ය කරන යටිතල පහසුකම් නොලැබීමේ ගැටලුවක් තියෙනවා. අපි හිතමු දවස් 5ක් පරක් වුණා PCR පරීක්ෂණයක් ලැබෙන්න. ඒ කියන්නේ ඇත්තටම රටේ
කාලේ මීට දවස් 5කට පෙර පිටිපස්සෙන් ඉඳන් තමයි සමාලෝචනය කරමින් ඉන්නේ. කොච්චරක් ලංකාවේ PCR කරන්න පුළුවන්ද දවසකට? දවසකට PCR පරීක්ෂණ 10000කට ආසන්න ප්‍රමාණයක් කරන්න පුළුවන්. අපි දැනට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දවස් ටිකේ අපි මුල්ලිරිය අවරෝහලේ තියෙන PCR යන්ත්‍රේ පොඩි බිඳ වැටීමක් තියෙනවා. නමුත් ඒක හදන්න තියෙන සමූහයෙන් අවශ්‍ය ටෙක්නීෂියන්ස්ලා ආවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒකත් කරගත්තොත් අපි මීට වැඩි ඉක්මනට මේ බැක්ලොග් එක අපිට ක්ලියර් කරලා රිසල්ට්ස් දෙන්න පුළුවන්. ඉක්ුත් බ්‍රහස්පතින්දා බේරුවල දිහිවර වරාය ආශ්‍රිතව සිදු කළ PCR පරීක්ෂණවලට අනුව එහි 30 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වූ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහබාහු මහතා සඳහන් කළා. එම පිරිස අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ වූ පිරිසවලට අමතරව බේරුවල දිහිවර වරාය ආශ්‍රිතව පමණක් සේවය කළ අයද වනවා. මෙම ආසාදිතයන් 30 දෙනා අතරින් අයෙකු ඉක්ුත් බ්‍රහස්පතින්දා PCR පරීක්ෂණයට සහභාගී වීමෙන් පසු දිවර කටයුතු සඳහා මුහුදු ගොස් තිබූ අතර ඔහුද ආසාදිත බවට වාර්තා ලැබී තිබුණා. ඒ අනුව යලි ඔහුව ගොඩබිමට ගෙන්වා ගැනීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. බ්‍රහස්පතින්දා අප කරන ලද PCR පරීක්ෂණයෙන් ලක් වූ පුද්ගලයෙක් අපිට නොදන්වා වරායට ගොස් ඔහු දීවර කටයුතු සඳහා මුහුදේ ගමන් කරලා තියෙනවා. එතකොට අපි මේ පොසිටිව් වීමත් සමගම අපි වරායට සහ නාවික හමුදාට දැනුම් දුන්නා එම බෝට්ටුව නැවත හරවන්න කියලා. දැන් හරවලා ඔවුන් එමින් සමය සිටින්නේ. ඔහු ආපු ගමන් ඒ රෝගියා සහ රෝග ආශ්‍රිතයන් නිරෝධයෙන් ලක්වීම සහ රෝගියා රෝහල් කරා යොමු කිරීමට අපි කටයුතු කරනවා. වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය තුළ පසුගිය දෙදින තුර සිදු කළ PCR පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ පිරිමි පුද්ගලයන් 75 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ප්‍රදේශීය භාර සෞඛ්‍ය අංශ ඊයේ මධ්‍යම රාත්‍රියේ පියවර ගත්තා. එම ආසාදිතයන් අතරින් බහුතරයක් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි සේවකයන් 1000ක් පමණ සේවය කරන පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් හඳුනාගෙන තිබෙන අතර එම කර්මාන්ත ශාලාව දැනට තාවකාලිකව වසා දමා තිබෙනවා. වත්තල තවත් පුද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයන් පිරිසක් කොවිඩ් ආසාදිත තත්ත්වයට පත් වුණා. එහි සමස්ත සේවක සංඛ්‍යාව 1000 ඉක්මවනවා. නමුත් එහිදී අපි PCR පරීක්ෂණ කරපු සංඛ්‍යාවෙන් 120ක විතර ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි 49 දෙනෙක් ආසාදිත බව හඳුනාගෙන තියෙනවා. යදා කර්මාන්ත ශාලාව මේ වෙනුවට తాවකාලිකව වහලා තියෙනවා. හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ බුලත් සිංහල පදිංචි සේවිකාවකට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇයට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන තිබුණේ එහි සේවකයන් 20 දෙනෙකු අතරින් සිදු කරන ලද අහඹු PCR පරීක්ෂණවලදී. අදාළ කම්හලේ 6000කට ආසන්න පිරිසක් සේවය කරන අතර මේ හේතුවෙන් දැනට එම කර්මාන්ත ශාලාව తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. සමාජිකාවක් කොරෝනා පොසිටිව් කියලා අපිට වාර්තා වුණා. කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. අයගේ ළඟින්ම ආශ්‍රිතයන් 170ක් පමණ සොයා ගනු ලැබුවා. අද පොත 5 පමණ වගේ වෙනකොට අපි 170ගෙම PCR පරීක්ෂණ පවත්වනවා. සඳුදා වෙනකොට ඒ වාර්තා ටික ලැබෙනවා. ඊළඟට ඒ ආයතනය වහලා තියෙන්නේ. තාම එයාගේ බැලදිච්ච ආකාරය සම්බන්ධව අපිට තාම හරියටම කියන්න බෑ. ඇය මාළු ඒ මාකට් එකටවත් බැංකුවේ ආයතනයටත් සම්බන්ධ නැති විත්ති අපිට කියන්න පුළුවන්. ඊට අමතරව හොරණෙන් අපිට අද තව 24 දෙනෙක් හම්බුණා මහලු වෙළඳාම් ආශ්‍රිත රෝගීන්. ඒ අනුව හොරණින් අද වාර්තා වූ ආසාදිතයන් 24 දෙනාගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායන සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. දොම්පේ ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවකයන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වූ බව ප්‍රදේශීය පහර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා. මොවුන් දෙදෙනා ආසාදිත බව හඳුනාගෙන තිබුණේ ඔවුන් විසින්ම ස්වේච්ඡාවෙන්ම යොමු වූ PCR පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසයි. ඒ අනුව සේවකයන් 1900ක් පමණ සේවයේ නියුතු එම ඇඟලුම් කම්හල අද සිට තාවකාලිකව වසා දමා තිබෙන අතර සෙසු ආශ්‍රිතයන් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. මෙම රෝගීන් දෙදෙනාම එක් තමගේ පෞද්ගලික අවස්ථාවක් මත ID රෝහලෙන් ගත්ත PCR පරීක්ෂණ සහ අනිත් එක රදාවන් රෝහලේ ගත්ත PCR පරීක්ෂාවකින් ඔවුන් ආසාදිත බවට සනාථ වෙලා තියෙනවා. මේ අවස්ථාවෙනට එම කර්මාන්ත ශාලාව වසා තැබිය තබන අතර රෝග නිරෝධන කටයුතු මහජන සෞඛ්‍ය විසින් ආරම්භ කරලා තියෙනවා. අවස්ථාවේල සීතාවක නගර සභා බල ප්‍රදේශය තුලින් පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ කොවිඩ් ආසාදිතයන් 6 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඔවුන් පුවක්පිටිය, ගලපිට මඩ සහ අවස්ථාවේල විද්‍යාලය මවත යන ප්‍රදේශවල පදිංචිකරුවන්. හංගවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් ආසාදිතයන් 15 දෙනෙකු වාර්තා වන අතර ඉන් 6 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වනවා. සෙසු 9 දෙනා මිරිස්වත්ත, ඇස්වත්ත, හිඟුරල සහ වගවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්. බුලත් කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් පුද්ගලයන් 30 දෙනෙකුගේ PCR පරීක්ෂණ අතරින් කොවිඩ් ආසාදිතයන් 11 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොට්ටාශයේ බහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අමිල ගුණසේකර මහතා සඳහන් කළා. ඒ අතරින් 7 දෙනෙකු මාළු වෙළඳුන් වන අතර සෙසු සිව් දෙනා මීට පෙර හඳුනාගත් මාළු ව්‍යාපාරිකයෙකුගේ ආශ්‍රිතයන් වනවා. ඒ 11 දෙනාගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ මාළු වෙළඳාමේ නියත වෙච්ච කට්ටිය සහ ඔහුගේ ආශ්‍රිතයන්. මාළු විකුණන කට්ටිය නිසා මේගොල්ලෝ හැම පාරකම වගේ ගිහිල්ලා තියෙනවා. එතකොට වැඩි වෙලාවක් ගත කරලා
මාළු ගත්තා. විශේෂයෙන් මාළු කපලා ගත්ත කට්ටිය ඉන්නවා නම් ඒ කියන්නේ විනාඩි කිහිපයක් ඉඳලා තියෙනවා. ඒ වගේම අපි ගෙවල් වල ඉඳලා එන්නේ මාස එකක් නැතුව අන්න එහෙම කට්ටිය ඉන්නවා නම් හැකි ඉක්මනින් අපිට දැනුම් දෙන්න. එතකොට අපිට පුළුවන් වෙයි ඒ පුද්ගලයා සම්බන්ධව නිරෝධායනය කරන්න සහ ඉදිරි කටයුතු කරන්න. ඒ අනුව අපි විශේෂයෙන්ම බුලත් කෝපිටිය සහ ලැවල කොට්ටාසවල පැය 24 විතර කාලයකට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපි මේ කට්ටිය හොයාගන්නකම් සංචරණය සීමා කරලා කටයුතු කරන්න කියලා. මහනුවර උඩදෙල්තොට පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසර ශිෂ්‍යාවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළා. එම සිසුවේ ඉකුත් ඔක්තෝබර් 5 වෙනිදා අවසන් වරට විශ්වවිද්‍යාලය වෙත පැමිණ තිබුණු අතර අනතුරුව මතු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් කිහිපයකින්ම ඖෂධ ලබාගෙන තිබුණා. ඇයට වෛරසය ආසාදිත බව හඳුනා ගැනුණේ ඉකුත් 23 වෙනිදා සිදු කළ PCR පරීක්ෂණයේදී. ඇයගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත් ඥාතියෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා. මේ අතර බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 13 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ සිදු කෙරුණු අතර ඉන් නිලධාරීන් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මීට අමතරව වෙරළබඩ පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට සහ කොළඹ අපරාධ වාර්තා කොට්ටාශයේ නිලධාරීන් 2 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ හඳුනා ගැනුණා. ඒ අනුව මේ වන විට කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 78ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රාජකාරී කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඔවුන් දෙදෙනා සමග රාජකාරී කරන ලද තවත් 8 දෙනෙකු ඊයේ දිනේදී PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබුවා. ආසාදිත වූ දෙදෙනා රෝහල්ගත කරනු ලැබුවා. මෙහෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වසා දමා නැහැ. විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂණ 4 දෙනෙක් වෙනත් ප්‍රදේශවලින් එම ස්ථානයට අනුයුක්ත කරනු ලැබුවා. සෞඛ්‍ය ලේකම්වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 5 දෙනෙකු අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් කටයුතු කළ බව මට දැනුම් දුන්නා. මෙතර කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී දින 4ක් ගත වුවත් කිසිදු රෝහලක් වෙත යොමු නොකළ මාළු වෙළෙන්දකු පිළිබඳව පිළියන්දල කහපොළ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. සෙන්ට්‍රල් ගිහලා පුතයි මයි දෙන්නම චෙක් කරා. 28 වෙනිදා උදේ 6 මාට විතර කෝල් එකක් ආවා පොසිටිව් කියලා. ඒක රැට ඒකෝ ගෙනියන්නේ. 29 වෙනිදා ආවේ 30 වෙනිදා බැලුවා. ඒ ආවේ එක්කම මාත් කියන්නේ මම පාන්දර 2:00 ඇඳගෙන මිඩියා බෑග් එකක් ලෑස්ති කරලා යන්න. කවුරුත් ආවේ නැහැ බලන්න. මේ ගෙදරත් ඉන්න ළමයි 3 දෙනෙක් උඩ ගෙදර 3 දෙනෙක් ඉන්නවා. අපේ ගෙදර දෙන්නෙක් ඉන්නවා පොඩි දෙන්නෙක්. කොහොමද තියාගෙන ඉන්නේ? මේක බෝවුන තහල බාල මිනිස්සුන්ට ඒ මිනිස්සු හෙනෙILLයි වගේ. අපි මුකුත්ම නෙමෙයි කියන්නේ අපි අරන් ගිහලා බෙහෙතක් හේදක් කරන්න අරන් යන්න කියලා ඉස්පිතාලෙට. මම පිටේකට බෙහෙත් දුන්නා. කෝල් ගන්න හැම දවසටම කියන වාට්ටුවේ ඇඳන්නේ පස්සේ ගෙනියන්න මෙන් ගල්ලා තියන්න ලොකු ගයක් නැහැ මහත්තයෝ අපිට. මේ නොදරුව දෙන්නත් එක කුස්සියේ තමයි මං ඉන්නේ ගොඩ දුරට. බෝඩ් ගහලා ගියාට පස්සේ මිනිස්සු අපේ දිහා බලන්නේ මේ අපරයි. සීනි කිලෝ එකක්වත් දෙන්නේ එකෙක් නැහැ. කිසිම දෙයක් ලැබිලත් නැහැ. ඒ ළමයි බිස්කට් ඉල්ලනවා, කන්න බොන්න ඉල්ලනවා. කිසිම කෙනෙකුට ගිහින් දෙන්න විදියකුත් නැහැ. අපේ මේ කහපල ගෙවල් හරිම ළඟ තියෙන්නේ. පැතිරුණොත් ගමටම පැතිරෙනවා. අද දිනේ අලුතින් ආසාදිතයන් 137 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අතරින් 99 දෙනෙකු මුල් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර සෙසු 38 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 10561ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 6142 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ ගණන 4399ක්. බස්නාහිර පළාතට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන සඳුදා ඉවත් කරන්නේද යන්න තීරණය කළ හැක්කේ ඉදිරි කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව සලකා බැලීමෙන් පසුව බව යුද හමුදාපති ලුතනන්ට් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර උපදෙස් නොතකා බස්නාහිර පළාතෙන් පිටව ගිය පිරිස් දැනට ඔවුන් රැඳී සිටින ස්ථානවලම දින 14ක ස්වයං නිරෝධායනයට යොමු කරන බව පොලිසිය අද දැනුම් දුන්නා. බස්නාහිර පළාතටම බලපැවැත්වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවේ පසුගිය 29 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිටයි. එය ලබන සඳුදා අලුයම 5 ක්‍රියාත්මක කරනවා. කෙසේ නමුත් යුද හමුදාපති ලුතනන්ට් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතටම ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සඳුදා අලුයම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹෙන බවයි. අද දිනේ විශේෂයෙන්ම අද 18 දිනේ ලැබෙන වාර්තාවලට අනුව මෙහි ඉදිරි තත්ත්වය ගැන අනිවාර්යයෙන්ම විශ්ලේෂණය කරලා ඉදිරි කටයුතු සිදු කරන්න කටයුතු කරයි. නමුත් මේ වන විට යම් සංඛ්‍යාවන් ලැබෙන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිපුර කළුතරත් සුළු සංඛ්‍යාවක් වාර්තා වනවා. එය ඉතාමත් පැතිර යාමට හැකියාවක් තිබෙන තත්ත්වයක්. ඒ ගැන විශ්ලේෂණාත්මකව කටයුතු කර යුතුව තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 221 දෙනෙකු අද උදැසන 6 අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා. ඊයේ සිට මුහුණු ආවරණ පළඳින්නේ නැති දුරස්ථභාවය තබා ගන්නේ නැති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලැබුවා. මේ මොහොත දක්වා කාලය තුල එවැනි පුද්ගලයන් 50කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම අද බස්නාහිර පළාත තුළ නිරෝධායන ඇඳිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. ඕකේ අනිවාර්යෙන් print එකක් ගන්න ඕන. හරිද? ඔයාලට ෆෝන් එකට ගෙවන්න ඒක අපි දන්නවා. ගන්න කොහොමද නේද? ගන්න දෙන්න විදියක් නෑ. හරවන්න මන්ද.
ඔය බලන්නකො බබාටත් දාලා නෑ සමුහු ඉන්නේ ලෙඩ ගන්නේ. මහත්තයා නෝරයි බබයි දෙන්නම දාලා. කොට ඔබතුමාලා එයි. මේ අතර බස්නාහිර පළාතට ඇඳෙන නීතිය පනවන බවට නිවේදනය කළ පසු එම පළාතෙන් බැහැරට ගිය පිරිස් ස්වයං නිරෝධායනය කරන ආකාරය පිළිබඳ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැහැදිලි කළේ මෙලෙසින්. ලංකාවේ විවිධ ප්‍රදේශවලට බස්නාහිර පළාතෙන් නිරෝධායන නියෝගයට පටහැනිව ගොස් සිටි පවුල්වල සමාජිකයන් සොයාගෙන තියෙනවා. ඒ අනුව අණ්ඩාරවෙල, මඩකලපුව, අම්පාර, තංගල්ල, නුවරඑළිය, මාතර සහ යාපනය ප්‍රදේශවලින් මේ ආකාරයට නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කරමින් විවිධ සංචාරක නිකේතනවල ලැබුම්ගෙන සිටි 454 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබෙනවා. අඳුදා දිනේදී ඔවුන් උදෑසන පැමිණෙන විට බස්නාහිර පළාතට ඇතුළු වෙන ස්ථානවලදී දැඩි පරීක්ෂාවකට ලක් කරනවා. ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කරනවා. ඉන් පසුව ලැබෙන සාක්ෂි මත මේ අයට විරුද්ධව අධිකරණවල නඩු පැවරීමට කටයුතු කරනවා. බස්නාහිර පළාතෙන් පිටස්තර ප්‍රදේශවලට ගොස් තමන් ගියේ ස්ථාන පිළිබඳව තමන්ගේ Instagram ගිණුමේ මුහුණු පොතේ සමාජ මාධ්‍ය ජාලාවල පළ කරලා තිබුණා. උන්ට එරෙහිවත් නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනත යටතේ කටයුතු කරනවා. එමෙන්ම ඇඳරි නීතිය නිවේදනය කිරීමෙන් පසු බස්නාහිර පළාතෙන් පිටව ගිය පිරිස් පිළිබඳ එම පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා අද පළ කළේ මෙවන් අදහසක්. සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරයක් ගිහිලා තියෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඔය ඇඳරි නීති ප්‍රණෝදීන්ට පෙර දින ගිය ප්‍රමාණය පිළිබඳව ලැබිච්ච ආදායම් වාර්තා සමග සසඳා බැලුවා. වෙනත් සතියන්තයක ගමන් කරන වාහන වලට වඩා 40%ක් අඩුවෙන් තමයි ගිහින් තියෙන්නේ. 50%ක් අඩුවෙන් තමයි වාහන මෙතෙන් ගිහිලා තියෙන්නේ. ඉතින් එහෙමනම් කොහොමද කියන්නේ බස්නාහිර පළාතේ රංචු පිටින් ගිහිලා කියලා එළියට ගිහිලා කියලා. මේ කොළඹ සේවය කරන දෛනිකව සේවය කරන මිනිස්සු ආපසු ගෙදර ගිහින් තියෙනවා. ඒ වගේම දෛනිකව රෝහල් වලට ගිහින් බෙහෙත් ගන්න ගියා වගේ පුද්ගලයෝ ආපහු නිවෙස් වලට ගිහින් තියෙනවා. ඒ අර සංවිධානාත්මකව කිසිම කණ්ඩායමක් ගිහිලා නැහැ. අපි බාහිර ස්ථානවල නිවාඩු නිකේත හෝටල් ආදී පරීක්ෂා කරලා බැලුවා මේ නුවර ප්‍රදේශයේ අනුරාධපුර ප්‍රදේශයේ කතරගම වගේ ප්‍රදේශවල. ඒ ස්ථානවල මේ බස්නාහිර පළාතේ මිනිසුන්ගෙන් පිරලා ඉදිරියලා ගිහිල්ලා නැහැ. බස්නාහිර පළාතේ මහජනතාව කියලා කියන්නේ බොහොම දැනුගත් පිරිසක් ජීවත් වෙන ප්‍රදේශයක්. මේ ගියයි කියලා කියන කාරණා මේ පළාතේ ඉන්න පුරවැසියන්ටත් කරපු මං හිතන්නේ මේ අවමානයක්. කෙසේ නමුත් වැල්ලවත්ත සහ මතක්කුලිය ප්‍රදේශවල සේවය කොට ඊයේ නෝවුඩ් සහ කොටගල ප්‍රදේශවලට පැමිණ සිටි පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පියවරගෙන තිබෙනවා. නිරෝධායන ඇඳුම් නීතිය දැමීමත් සමග කොළඹ සිට වතුකරයට දැන් පුද්ගලයන් පැමිණිලා තියෙනවා. ඒ පිළිබඳව තොරතුරු ලැබෙනවා දැනට. ඒ තොරතුරු ඔස්සේ අඹාගොස් ඔවුන් නිරෝධායන කටයුතු කරනු ලබනවා. ඔබතුමා විශ්වාස කරනවද මේ පාර්මේ ඇඳුම් නීතිය පැනවපු විදිය හරි කියලා සහ ඒකෙන් නිසි ප්‍රතිඵල ලැබුණා කියලා? මේක නිසි ප්‍රතිඵල ලැබෙන්න නම් මහ ජනතාවගෙන් අපිට ඒ සහයෝගය ලැබිය යුතුයි. ඒ සංචරණ සීමා කිරීමෙන් අපිට ඇත්තටම මේක පාලනය කරගන්න පුළුවන්. මේක පාලනය කරන්න බැරි දෙයක් නෙවෙයි. ජනතාවගේ පැත්තෙන් වගකීම ඉෂ්ට වුණා කියලා ඔබ හිතනවද මේ අවස්ථාවේදී? වැඩි දෙනෙක් තමන්ගේ වගකීම ඉෂ්ට කරා. ඒත් යම්කිසි සුළු පිරිසක් තවමත් තමන්ගේ වගකීම තේරුම් ගන්න නැතුව ඒක ඉෂ්ට කරන්නේ නැතුව ඉන්නවා. ඔවුන් කරන්නේ තමන්ටත් තමන්ගේ පවුලටත් තමන්ගේ හිතමිතුරන්ටත් සමස්තයක් වශයෙන් අපේ රටටම හානියක්. මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. වැගෑපැත්ත ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාගෙන්ම අපි මේ ගන්න උත්සාහය නිකන් වතුරේ අරින්න දරින්න එපා. ඔබට යම්කිසි බලාපොරොත්තුවක් තියෙන්න ඕන, අදිෂ්ඨානයක් තියෙන්න, මොටෝ එකක් තියෙන්න ඕනේ. මම මේ ලෙඩේ හදාගන්න, මම මේ ලෙඩේ ඔබට හදන්න. පසුගිය 27 වනදා සිට තවමත් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇති හැටන් නගරයේ වෙළඳසල් කිහිපයක් අද සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව විවෘත කර තිබුණේ මෙලෙසින්. එහි මත්පැන් අලුසලක්ද නීති විරෝධී අයුරින් විවෘත කර තිබූ අයුරුද දක්නට ලැබුණා. පසුවම ස්ථානයේ පැමිණි හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම වෙළඳසල් සියල්ල වසා දැමීමට නියෝග කළා. ඔහු පැවසුවේ නගරයේ විෂ විචාරණය කරන තෙක් වෙළඳසල් විවෘත කිරීමට අවසර නොමැති බවයි. හත් දෙනෙක් අහුණානේ පොසිටිව්. ඒ හත් දෙනා අහුවිලා දින 14ක් තාම ගිහිල්ලා නැහැ. එයා කී දෙනෙක් කන්ටැමිනේට් කරලා තුනද කියලා හරියටම දන්නේ නැහැ. මිනිස්සු ඇත්ත කියන්නේත් නැහැ. පෙර බලන්නේ ගණ්ඩත් ඕනේ පොලිටික. බතුයි පොළුයි හරි කාලා බතුයි පොළුයි කණ්ඩ බතුත් නෑ පොළුත් නෑ. අර අතර කඩවල් තියෙනවා. එයා පැත්ත ඇල්ලලා තියෙනවා අයියා. කොයිද ඇල්ලලා තියෙන්නේ? හැටන් නගරේ බස් රථ සහ ත්‍රිරෝද රථ විෂ විචාරණය කිරීමට සෞඛ්‍ය බලධාරීන් අද මෙලෙස පියවර ගත්තා. මේ අතර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා අද මිරිස්ස දිහිවර වරායේ නිරීක්ෂණයක නිරත වුණා. වෛරස ව්‍යාප්තියේ දැඩි තර්ජනයකට ලක්ව තිබේදීත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන එම වරායේ දීවරයන්ට රාජ්‍ය අමාත්‍යවරයා අවවාද කළේ මෙලෙසින්. අමාරුවෙන් වැඩේ කරගෙන යන්න තේරුම් ගන්න. උන් වරායක්ම වහ ගන්න ඕන නම් එක්කෙනෙක් වැඩේ කරගන්න. අමාරුවෙන් අරලා දුන්නාට පස්සේ තේරුම් ගන්න. ඔයා ගේට්ටු වහලා මෙතන ලෝරි විතර ඇතුළට ගන්න පුළුවන්. අපේ රටේ දරුණු ඛේදවාචකයක් බවට පත්ව ඇති අලෙ මිනිස් ගැටුමට තවමත් ස්ථිර විසඳුමක් නැහැ. ඒ නිසා මෙරට අහිංසක ජනතාව තවමත් ඊට වන්දි ගෙවමින් සිටිනවා. මේ අරගලයට ගොදුරු වූ කුඩා දරුවෙකු ගැන අනුවේදනීය පුවතක් අපට වාර්තා වන්නේ කරුවල ගස්වැව රජවිගම ප්‍රදේශයෙන්.
මේ සිව් හැවිරිදි මහෙන් අරුෂ නිම්සර. ඊයේ වප් පොහෝ දින රාත්‍රියේ මේ පුංචි පුතා පවුලේ අය සමග කරුවල්ගස්නව රජවිගම විහාරස්ථානයට යන්නේ බෝධි පූජාවකට සහභාගී වීමටයි. එහෙත් බෝධි පූජාව වැඩි වේලාවක් පවත්වන්නට නොහැකි වූයේ පන්සලට කඩා වැදුණු වන අලියෙකු නිසාවෙන්. බෝධි පූජා පටන් අරන් විනාඩි 5ක් විතර බෝධි පූජා පවත්වනකොට අර පැත්තේ ලයිට් එක ගියා. ඊට පස්සේ අර ගෑනු කෙනෙක්ට මේ නැගිටලා මේ ෆෝන් එකකට ටෝච් එකක් ගහලා බැලුවා මේ මොකද කියලා. බලනකොටම අලියා කියලා කිව්වා. එනකොට අලියත් පස්සෙන් ආවා. වනාලියාගේ කඩාවැදීමෙන් කලබල වූ සැදැහැවතුන් ඒ මේ අත දුවද්දී පුංචි මහෙන්ට සිය මව මගහැරී තිබෙනවා. ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයකින් පසු අලියා පන්සල් භූමියෙන් එළවා දැමීමෙන් පසු මහෙන්ගේ මව සිය දරුවා සොයා ගිය අතර ඇයට දැකගත හැකි වූයේ පුංචි මහෙන් බිම වැටී සිටි ආකාරයයි. අලියෙකු සමග ඔට්ටු වෙන්නට කොහෙත්ම හයියක් නැති පුංචි මහෙන් වන අලියාගේ ප්‍රහාරවලින් දරුණු තුවාල ලබා සිටියා. පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මෙලොව හැරගොස් අවසන්. අලිමිනිස් කැටුමට ස්තිර විසඳුමක් දෙන්නට වගකිවයුත්තන් කවදා සමත්වේද. එතෙක් පුංචි මහෙන්ලා ඇතුළු කීදෙනෙක්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවේවිද. එය අප බලධාරීන් හමුවේ තබන ප්‍රශ්නයයි. සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදරි කරගත් මනුසා දෙරණ ඩයලොග් ආයතනය සමගින් එක්ව ආරම්භ කළ අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය බෙදාදීමේ විශේෂ ක්‍රියාන්විතය අදත් ක්‍රියාත්මක කෙරුණා. ඒ අකණ්ඩව 7 වෙනි දිනටයි. COVID-19 ව්‍යාප්තිය නිසා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අසරණ වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය බෙදාදීමේ වැඩපිළිවෙලක් මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනය එක්ව පසුගියදා ආරම්භ කළා. ඒ අනුව මර්දාන ඕඩේ විහාරස්ථානයෙන් ආහාරද්‍රව්‍ය රැගත් රථපෙළ අදත් ගමන් ආරම්භ කළේ අපේම ජනතාවට සරණක් වීමේ බලාපොරොත්තුවෙන්. මේ අතර කැලණිය ෆ්‍රීඩම් හෝම් මානසික රෝගීන් පුනරුත්ථාපන ඒකකයේ වෙත අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ලබා දීමටද මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනය කටයුතු කළා. ගිය සැරේත් මෙවැනිම අපිට උදව් කරේ මනුසත් දෙරණ තමයි. මේ හා සම්බන්ධ වුණු වියලි ආහාර රැස් කර දුන් හැමෝටම ගොඩාක් පිං කියලා ඉල්ලනවා. මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව ඉදිරියටත් සිදු කරනවා. තවත් පොත් කීපයක් දැන්. වේරකැටිය මොරයායේදී දෙපිරිසක් අතර තිබූ ගැටුමකින් උසස් පෙළ පාසල් සිසුවෙක් ඝාතනයට ලක් වී තිබෙනවා. තිවුණු ආයුධවලින් පහර දීම සිදුව ඇති අතර මේගේ දරුවාගේ පියා ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වේරකැටිය පොලිසිය පවසනවා. බාසල් සම්මුතිය සහ මෙරට රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් එක්සත් රාජධානියේ සිට මෙරට ගෙන්වා තිබූ කසල බහලුම් අතරින් කොළඹ වරායේ රඳවා තිබූ තවත් බහලුම් 20ක් අද ප්‍රතිනවගත කෙරුණා. කසල ගෙන්වීම සම්බන්ධයෙන් රේගු ආඥා පනත යටතේ පරීක්ෂණයක් සිදු කරන බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පවසන්නේ. මත්කුඩු සමග නවගම පොලිසි විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකු අද අලුයම පොලිස් සිරමැදිරිය තුළ ගෙල වැළලාගෙන දිවිහානි කරගෙන තිබෙනවා. මියගේ 25 හැවිරිදි සැකකරු හංගවැල්ල ආටිගල ප්‍රදේශීය පදිංචිකරුවෙකු වන අතර මරණය පිළිබඳ විශේෂ පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. එයත් සමග අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.